වෙලා තියෙනවා. අපි යන පළවෙනි කරුණ සාකච්ඡා කරන්න. පළවෙනි ගාන කියන්නේ O3 සාම්පලයක් තියෙනවා. O3 සාම්පලයක්. O3 සාම්පලයේ අණු 3.01 වැඩි කිරීම 1024ක් තියෙනවා. සාම්පලයේ පවතින ඔක්සිජන් මවුල් ප්‍රමාණය යන්නේ හරි ගොඩක් සරල ගණනක්. ආදේශ කරන තියෙන සමීකරණය n සමානයි n බෙදීම l. හරි. මේකට ආදේශ කරාම ඉන්නේ n කියලා කියන අණු ගණන. නැත්නම් තියෙන n ගණන අණු ගණන. එතකොට මෙතනට ආදේශ කරාම ඉන්නේ 3.01 වැඩි කිරීම 1024යි. l කියන්නේ මම කලින් වීඩියෝ එකේ සාකච්ඡා කරා. l කියන්නේ අවගඩ්‍රෝ නියතය. අවගඩ්‍රෝ නියතය එතකොට ඉන්නේ 6.02 වැඩි කිරීම 10යි 23යි. මේක සුළු කරලා පස්සේ අපිට මේකේ උත්තරය ගන්න පුළුවන්. එතකොට මේක අපිට උත්තරය ගන්න පුළුවන්. උත්තරේ ලැබෙනවා ඔයගොල්ලන්ට. උත්තරය ලැබෙනවා 5යි මවුල කියලා. 5යි මවුල. O3 ගැන කිව්වොත් O3 ගැන ඔයගොල්ලෝ වීඩියෝ එක පැහැදිලිව පේනවද නැත්නම් මොකක්ද අවුලක් තියෙනවද? අවුලක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. පැහැදිලිව පේන්නේ නැත්නම් සදේහයක් නම් එකක් කියන්න. හරි. O3 ගත්තොත් O3 කියන්නේ O3 වල මේ අපි අමතර කාරණේ කතා කරමු. O3 වල ලොයිස් විවය මේ විදිහට තියෙනවා. O3 වල ලොයිස් විවය මේ මතක තියාගන්න. ඔයාලට වැදගත් වෙයි ලොයිස් විවය. මෙයාලා අතන සම්ප්‍රයුක්ත විවය දෙකක්. ඒතකොට ඒක තියෙනවා එහෙම. සම්ප්‍රයුක්ත විවය දෙකක්. හරි. O3 සාමාන්‍යයෙන් ඉන්නේ y ගෝලයේ ඉහළම ස්තරයේ ඉන්නේ. O3. මේක ලා නිල් පාට වායුවක් කියලා කියනවා. ලා නිල් පාට වායුවක්. මේ කාරණා ටික මතක තියාගන්න. ඉනෝගනික් වලදී තියෙන කොටස් ටිකක් ඉනෝගනික්. අපි ඊළඟ ගානට ඊළඟ ගාන කියන්නේ සංශුද්ධ නිර්ජල සෝඩියම් කාබනේට් සාම්පලයක්. සංශුද්ධ නිර්ජල Na2CO3 සාම්පලයක්. සංශුද්ධ නිර්ජල Na2CO3 සාම්පලයක Na+ නවලු 6.02 වැඩි කිරීම 10/24ක්. සංශුද්ධ Na+ සියලු ප්‍රමාණයක් ඉන්නවා. මේක පොඩි කාරණයක් කිව්වොත් සංශුද්ධ නිර්ජල සෝඩියම් කාබනේට් වල පාට
නිර්ජල සෝඩියම් කාබනේට් ගත්තොත් මෙයාගේ පාට හරි සංශුද්ධය සුදු පාටයි නිර්ජල. මෙයාට ජලය එකතු වුණාම කියන්නේ සජල Na2CO3 සෝඩියම් කාබනේට් පාට නිල් පාටයි. හරි. ඒක මතක තියාගන්න. දැන් මේ ගානේ යන්නේ වෙන කාරණයක්. ගානේ යන්නේ හරි. පළවෙනි කොටස Na+ මවුල ප්‍රමාණය. හරි. මවුල ප්‍රමාණය ගන්න කලින් ආදේශ කරපු සමීකරණය n සමානයි n බෙදීම l. එතකොට මවුල ගන්න 6.0.2 වැඩි කිරීම 10 24යි අනුගණන අවගාඩ්‍රෝ නියමය 6.0.2 වැඩි කිරීම 10 23. හරි අපිට මේක උත්තරය ලැබෙනවා සුළු කරාට පස්සේ 10යි මවුල කියලා 10යි මවුල උත්තරය ලැබෙනවා 10යි මවුල කියලා. හරි. ඊළඟ කොටස ඒ කොටසේදී අහන්නේ කාබනේට් මවුල ප්‍රමාණය. CO3 2-. ඒ කොහොමද වෙන්නේ? මෙහෙම. සෝඩියම් කාබනේට් කියන්නේ Na2CO3 හැදලා තියෙන සම්පූර්ණ විඝටනය වුණොත් ඒ හැදලා තියෙන්නේ දෙකක් Na+ දාන CO3 2-. එතකොට මේකක මේ දෙකක් මේකක් තියෙනවා. හරි. දැන් අපි හොයාගත්තේ මේ මවුල ගන්න මේ එකකට මේ දෙකයි නම් මේ එකකට මේවා භාගය. එහෙනම් අපි හොයාගත්තේ Na+ මවුල ප්‍රමාණය 10යි. මේක 10යි මවුල නම් මේකෙන් භාගයයි කියන්නේ මවුල 5යි මෙයා ඉන්නේ. හරි. ඒ විදිහම තමයි මේ පැත්තට. මේ දෙකකට මේ එකයි. එහෙනම් මේ එකකට මේ භාගයයි. එහෙනම් සෝඩියම් ප්‍රමාණය වගේ භාගයක් තමයි කාබනේට ප්‍රමාණය කියන්නේ මෙතනින් අපිට ගත්තොත් 5යි මවුල. මේක තමයි දෙවෙනි කොටසට උත්තරේ. 5යි මවුල. හරි. අඩුපාඩු වෙන කට්ටිය හදාගන්න. වේගය වැඩි නම් කියන්න. තුන්වෙනි කොටසේ අහලා තින්නේ සාම්පලයේ තියෙන සෝඩියම් කාබනේට් මවුල ප්‍රමාණය. සෝඩියම් කාබනේට්. තුන්වෙනි කොටසේ අහන්නේ සාම්පලයේ තියෙන සෝඩියම් කාබනේට් Na2CO3 ප්‍රමාණය. Na2CO3 ප්‍රමාණය ගත්තොත් එහෙම තියෙන්නේ Na2CO3 ප්‍රමාණය අපි ඉතින් හොයාගත්ත කලින් 5යි මවුල කියලා. 5යි මවුල.
කොටස ගත්තොත් එහෙම හතරවෙනි කොටස අහන්නේ සාම්පලයේ සෝඩියම් කාබනේට් ස්කන්ධය. හතරවෙනි කොටස Na2CO3 M කියලා කියන අපි සංකේත කරනවා ස්කන්ධය කියලා. ස්කන්ධය. මේක හොයන අපිට දත් යන්න ඕන. මුලින්ම මෞලික ස්කන්ධය හොයාගෙන ඉමු. මෞලික ස්කන්ධය. හරි. අපි මේ ලියමු. Na2CO3 මෞලික ස්කන්ධය සෝඩියම් කියන්නේ 23යි 23ව 2යි එකතු කිරීම හරි කාබන් කියන්නේ 12යි ඔක්සිජන් කියන්නේ 16 වරක් 3යි නම් මෙතන එකතු කරගත්තොත් එහෙම වලට ගන්න පුළුවන් හරි 36යි 12යි හරි 48යි මේක ගන්න පුළුවන් මෞලික ස්කන්ධය 106යි ග්‍රෑම් මෝලට කියලා. 106යි ග්‍රෑම් මෝලට. එහෙනම් මෙතන ස්කන්ධය කොහොමද වෙන්නේ? අපි ආදේශ කරන සමීකරණයකට n සමලෙන් බෙදීම කැපිටල් M එක අපි උත්තර කරන්න අපිට හොයන්න ඕන මොකද සිම්පල් එක ස්කන්ධය. ඒ නිසා නම් m සමානයි n වරක් m. මෞල ගාන සෝඩියම් කාබනේට් වල එතන මෙතන සෝඩියම් කාබනේට් මෞල ගාන 5 වැඩි කිරීම 106යි ග්‍රෑම් මෞලට මෙතන මෞල කියලා ලියන්න ඕන අනිවාර්යයෙන්ම. හරි. කෙමිස්ට්‍රි වල සෑම පියවරකටම හරි ආදේශ කරන සෑම පියවරකටම මේකක දාන්න ඕන අනිවාර්යයෙන්ම ඒකක දාන්න ඕන ආදේශ කරන හැම පියවරකටම. අඩුපාඩු දෙක කට්ටිය හදාගන්න. තේරුම් නැති තැනක් පැහැදිලි නැති තැනක් තියෙනවා නම් කියන්න. බෝඩ් එක පැහැදිලි නැත්නම් සවුන්ඩ් වල ක්වොලිටි එකක් නැත්නම් එකක් කියන්න මම පොඩ්ඩක් බලන්නම් අද කොහොමද කියලා. වර්ගයේ දෙක යටතේ කතා කරන ඊළඟ ගාන අපි ඊළඟ ගානට ප්‍රශ්න අංක 3 ඊළඟ ගාන වර්ගයේ දෙක යටතේ කතා කරන එක ලියාගන්න මෙහෙම CH3COOH 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 මෙයාගේ නම ගත්තොත් ethanoic acid කාබන් පරමාණු දෙකක් හින්දා ඒත් කියලා නම දාලා තියෙන්නේ. ඒත් මෙත් ඒත් කාබන් පරමාණු දෙකයි. ethanoic oic acid කියලා නම දාන්නේ ඇයි? ඕගනික් වලට අපි කතා කරනවා කාබොක්සිලික් කාණ්ඩයක් හින්දා තමයි යා oic acid කියලා නම දාන්නේ. හරි අමතර කාරණයක් කිව්වේ. හරි. ගන්න ලියගන්න. සාම්පලයකින් 9.0 ග්‍රෑම් ප්‍රමාණයක් සපයා ඇත. 9.0 ප්‍රමාණයක් සපයා ඇත. එහි පවතින CH3COOH මවුල ප්‍රමාණය දෙවෙනි කොටස සම්පූර්ණයෙන් දහනයට අවශ්‍ය O2 මවුල ප්‍රමාණය O2 මවුල ප්‍රමාණය
තුන්වෙනි කොටස දහනයට අවශ්‍ය O2 ස්කන්ධය දහනයට අවශ්‍ය O2 ස්කන්ධය දහනයට අවශ්‍ය O2 ස්කන්ධය හතරවෙනි කොටස දහනයෙන් ලැබෙන කාබන් ඩයොක්සයිඩ් මවුල ප්‍රමාණය හා ස්කන්ධය දහනයෙන් ලැබෙන කාබන් ඩයොක්සයිඩ් මවුල ප්‍රමාණය සහ ස්කන්ධය දහනයෙන් ලැබෙන කාබන් ඩයොක්සයිඩ් මවුල ප්‍රමාණය සහ ස්කන්ධය ගණනය කරන්න වරහන් තුල ලියා ගන්න x සමානයි 1යි c සමානයි 12යි O සමානයි 16යි හරි විනාඩි දෙකක් දෙන්නම් ගාන හදන්න ඉක්මනට ගාන හදලා උත්තරය ගත්ත කට්ටිය පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න බලමු ඉක්මනට ගාන හදන්න කවුද කියලා හරි අපි උගාන සාකච්ඡා කරන්න ගාන සාකච්ඡා කරන්න යමු පළවෙනි කොටසේ අහන්නේ මුලින්ම අපි පළවෙනි කොටසේ අහන්නේ මවුල ප්‍රමාණය එතනොයික් ඇසිඩ් මවුල ප්‍රමාණය අහන්නේ එතනොයික් ඇසිඩ් මවුල ප්‍රමාණය ඒකට අපි මුලින්ම එතනොයික් මවුලික ස්කන්ධය හොයාගමු CH3COOH CH3COOH මෞලික ස්කන්ධය CH3COOH මෞලික ස්කන්ධය ගත්තා මොකද වෙන්නේ කාබන් 2යි 12ක් 2 ධන හරි හයිඩ්‍රජන් ගත්තොත් හතරක් තියෙනවා එක කරක් 4 ධන ඔක්සිජන් දෙකක් තියෙනවා ඒ කියන්නේ 16 වරක් 2 එකතු ගන්න 24 ධන 4 ධන 32 කියලා එකතු කරාම එන්නේ හරි
මේක එකතු කරාම ඔයගොල්ලන්ට ලැබෙනවා 60 ග්‍රෑම් මවුලට කියලා. 60 ග්‍රෑම් මවුලට එකක අනිවාර්යෙන් දාන්න. ඊළඟට බලමු මවුල ප්‍රමාණය. CH3COOH මවුල ප්‍රමාණය. ස්කන්ධය. හරි මවුල ප්‍රමාණය හොයන්න. අපි දන්න සමීකරණය n සමානයි සිම්පල් m බෙදීම කැපිටල් M. සිම්පල් M කියන්නේ 9.0 ග්‍රෑම් බෙදීම කැපිටල් M කියලා කියන්නේ හරි කැපිටල් M මෞලික ස්කන්ධය කියන අපි ගන්න පුළුවන් 60 ග්‍රෑම් මවුලයට. මේක සුළු කරාම ග්‍රෑම් ට ග්‍රෑම් කැපෙනවා. උත්තරේ ගන්න පුළුවන් ඔයගොල්ලන්ට 0.15 මවුල කියලා. 0.15 මවුල. එනවා පළවෙනි කොටස. දෙවෙනි කොටස අහන්නේ දෙවෙනි කොටසේ දහනය කරන්න අවශ්‍ය O2 මවුල ගන්න. දහනය කරන්න අවශ්‍ය O2 මවුල ගන්න. එහෙනම් අපි මුලින්ම කරනවා දහන සමීකරණය ලියා ගන්නවා. CH3COOH එක ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරලා කාබන් සම්පූර්ණයෙන් දහනය කරාට පස්සේ කාබන් ඩයොක්සයිඩ් බවට පත් වෙනවා. හයිඩ්‍රජන් සම්පූර්ණයෙන් දහනය කරාට පස්සේ H2O බවට පත් වෙනවා. එතකොට මේ පැත්තේ තියෙන කාබන් දෙකක් නිසා කාබන් ඩයොක්සයිඩ් දෙකක් හැදෙනවා. මේ පැත්තේ හයිඩ්‍රජන් පරමාණු 4යි එනම් H2O අණු 2යි. ඔක්සිජන් ගත්තොත් මෙතන 4යි මෙතන 2යි ඔක්කොම 6යි මේ පැත්තේ 2යි නම් තව 4ක් අඩුයි. එහෙනම් 4ක් අඩුයි නම් අපි දන්නවා එතනට 2යි O2 කියලා. 2යි O2 එකයි O2. එතකොට ඊළඟ ගන්න අපිට මේ ස්ටොයිකියෝමෙට්‍රික් අනුපාතය හරි මේවා එකකට මේවා 2යි මේවා 2යි මේවා 2යි. එහෙනම් ඔරෙන් ලියන්න පුළුවන් 1යි මවුල CH3COOH අනුකූලයි 2යි මවුල O2 එන මේ එකකට මේ 2යි. එහෙනම් CH3COOH 0.15 මවුල වලට ඒ වගේ දෙගුණයක් O2 ඕන සම්පූර්ණයෙන් දහනය කරන්න. ඒ කියන්නේ 0.3යි මවුල ඕන දහනය කරන්න අවශ්‍ය O2. පැහැදිලි නැත්නම් කියන්න මේ පැහැදිලි නැද්ද? සිග්නල් වල අවුලක් මම හිතන්නේ මොකක් හරි එහෙම ප්‍රශ්නයක් තියෙන්නේ. හරි. බෝඩ් එක පේන්නේ නැත්නම් කියන්න. පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න.
වර්ගයේ දෙක යටතේ කතා කරන අන්තිම ගාන ඊළඟ ගානට අපි යමු ඊළඟ ගානට වර්ගයේ දෙක යටතේ කතා කරන අවසාන ගාන හතරවෙනි ගාන ලියගෙන මෙන්න C2H5OH C2H5OH OH එකක් තියෙන හින්දා මේක ඇල්කොහොලයක් කාබන් දෙකක් තියෙන ඇල්කොහොලයකට කියනවා ඇල්කොහොලයක් නම් ප්‍රත්‍ය ඕල් කාබන් දෙකක් හින්දා මෙතෙත් එහෙනම් මේකේ නම එතනෝල් හරි එතනෝල් 4.6 ග්‍රෑම් ප්‍රමාණයක් සපයා ඇත 4.6 ග්‍රෑම් ප්‍රමාණයක් සපයා ඇත එහි ඇති C2H5OH මවුල ප්‍රමාණය පළවෙනි කොටස C2H5OH මවුල ප්‍රමාණය දෙවෙනි කොටස දහනයට අවශ්‍ය O2 මවුල ප්‍රමාණය සහ O2 ස්කන්ධය 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 දහනයෙන් ලැබෙන කාබන් ඩයොක්සයිඩ් මවුල ප්‍රමාණය හා කාබන් ඩයොක්සයිඩ් ස්කන්ධය දහනයෙන් ලැබෙන කාබන් ඩයොක්සයිඩ් මවුල ප්‍රමාණය සහ කාබන් ඩයොක්සයිඩ් ස්කන්ධය ගණනය කරන්න හරි ගාන හදන්න විනාඩි දෙකක් වෙලා වදින්න නම් ගාන හදන්න ගාන හදලා ඉවර කට්ටිය උත්තරේ පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. ගාන හදලා ඉවර කට්ටිය පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න.
නිකන් හතරකම පොඩ්ඩක් අහගන්න. මේ වෙලාවේ මේ data වල මොකක් හරි අවුලක් තියෙනවද? කට්ටිය පොඩ්ඩක් ඒක පොඩ්ඩක් ඔයගොල්ලෝ දන්න කියන්න. ගැටලු get data වල අවුලක් තියෙනවද මේ වෙලාවේ කියලා. නැත්නම් අපි මෙහෙම කරන්න පුළුවන්. නැත්නම් ක්ලාස් එක අපිට රෑ 12න් පස්සේ රෑ 12න් පස්සේ දාගන්න පුළුවන්. ක්ලාස් එක මේ data වල අවුලක් තියෙනවා නම් කට්ටියට පාවිච්චි කරන්න එහෙම එකක් හරි. නැත්නම් මේ අද මම හිතන්නේ පොඩ්ඩක් මැස්සෙන් තමයි කරේ එහෙම ප්‍රශ්නයක්ද? හරි. data වල අවුලක් තියෙනවා නම් අපි 12න් පස්සේ ක්ලාස් එක කරන්න පුළුවන්. ඔයගොල්ලන්ට පුළුවන් නම් පළවෙනි කමෙන්ට් එකක් දාන්න. එහෙම ක්ලාස් එක දැම්මොත් කරන්න පුළුවන් ටික මොකද සහභාගී වෙන්න පුළුවන්ද කියලා. හරි. අපි යමු ගැන සාකච්ඡා කරන්න. වෙලා ගියා. ගැන සාකච්ඡා කරන්න යමු. හරි. මුලින්ම මෞලික ස්කන්ධය හරිමු. මෞලික ස්කන්ධය C2H5 OHE මෞලික ස්කන්ධය. මොකද ගන්නෙ? 12 වරක් 2යි එක් වරක් 6 ධන 16. මේක එකතු කරාට පස්සේ ඔයගොල්ලන්ට උත්තරයක් ගන්න පුළුවන්. මෙහෙම 46යි ග්‍රෑම් මෝලයට කියලා. 46යි ග්‍රෑම් මෝලයට. 46යි ග්‍රෑම් මෝලයට. පළවෙනි කොටස යන්නේ C2H5OH මෝල් ප්‍රමාණය. පළවෙනි කොටස. C2H5OH මෝල් ප්‍රමාණය. මෝල් ප්‍රමාණය ගන්න පුළුවන් මෙහෙම. n සමානයි සිම්පල් n පිටින් කැපිටල් n සමීකරණය. ස්කන්ධය දීලා තියෙනවා 4.6 ග්‍රෑම්. මෞලික ස්කන්ධය අපිට ලැබෙනවා 46යි ග්‍රෑම් මෝලයට කියලා. එතකොට මේක සුළු කරාට පස්සේ උත්තරයක් ගන්න පුළුවන් අපිට. හරි. සුළු කරාට ග්‍රෑම් කැපෙනවා 0.1 මෝල්. 0.1 මෝල්. 0.1 මෝල්. දෙවෙනි කොටස යන්නේ දහනයට අවශ්‍ය සම්පූර්ණ ඔක්සිජන් මෝල් ප්‍රමාණය. දහනයට අවශ්‍ය සම්පූර්ණ ඔක්සිජන් මෝල් ප්‍රමාණය. නම් අපි දහන සමීකරණය ලියා ගන්න ඕන C2H5OH එක සම්පූර්ණයෙන් දහනය කරන O2 එක හැදෙන්නේ කාබන් සම්පූර්ණයෙන්ම පත් වෙන කාබන් ඩයොක්සයිඩ් බවට හයිඩ්‍රජන් සම්පූර්ණයෙන් H2O බවට පත් වෙනවා. කාබන් දෙකක් තියෙන නිසා කාබන් ඩයොක්සයිඩ් දෙකයි හයිඩ්‍රජන් හයක් තියෙනවා. එහෙනම් මේ පැත්තේ 3යි H2O. ඔක්සිජන් මෙතනින් 4යි මෙතනින් 7යි. sorry 3යි දෙකේ එකතුව 7යි. එකතුව 7යි. මේ පැත්තේ තියෙනවා එකක්. එහෙනම් මෙතනට තව කීයක් දෙන්න ඕන? 3ක්. sorry මෙතන තව වෙන්න ඕන 6ක්. එහෙනම් අපි දාන්නේ මෙතනට 3යි O2 කියලා. 3යි O2 කියලා. 3යි O2. ඒක අපිට අනුපාතය ලියන්න පුළුවන්. එහෙම අනුපාතය 1ට 3ට 2ට 3. මේක මූලයක් ගත්තොත් මේක මූලකින් මේ කොච්චරක්ද? 3යි මූල. එහෙනම් දැන් අපිට ලැබුණු C2H5OH මූල ගන්න කියන්නේ 0.1යි මූල. එහෙනම් මෙතන ලැබෙන 0.1යි මූල වලට එහෙනම් අවශ්‍ය O2 මූල ගන්න කියන්නේ 0.3යි මූල. 0.3යි මූල. මේක තමයි උත්තරේ. අවශ්‍ය O2 මූල. අවශ්‍ය O2 මූල ගන්න 0.3යි මූල. ඊට පස්සේ ගන්න පුළුවන් අවශ්‍ය O2 ස්කන්ධය. O2 ස්කන්ධය. O2 ස්කන්ධය ගන්න මෙහෙමයි. m සමානයි n වරක්
m මෙතනට අපි ගමු n කියන්නේ 0.3යි මවුල O2 වල මৌলিক ස්කන්ධය O2 ඔක්සිජන් එකක් 16යි ඒ වගේ දෙකයි 32යි ග්‍රෑම් මවුලට වැඩි කිරීම 32යි ග්‍රෑම් මවුලට ඉතින් උත්තරේ ගන්න පුළුවන් ඔයගොල්ලන්ට උත්තරේ අවශ්‍ය O2 වල ස්කන්ධය අවශ්‍ය O2 වල ස්කන්ධය සුළු කරගන්න පුළුවන් හරි ඊළඟ කොටසත් ඒ වගේම කොටසක් මම හදන්න යන්නේ නැහැ. කාබන් ඩයොක්සයිඩ් මවුල ප්‍රමාණය හරි මේ වගේ දෙගුණයයි කාබන් ඩයොක්සයිඩ් මොස්මික වගේ දෙගුණයයි කාබන් ඩයොක්සයිඩ් මවුල ප්‍රමාණය. කාබන් ඩයොක්සයිඩ් වල මෞලික ස්කන්ධය ගත්තොත් හරි කාබන් ඩයොක්සයිඩ් වල මෞලික ස්කන්ධය කැපිටල් M කාබන් ඩයොක්සයිඩ් එක කෙනෙක් ලැබෙනවා 44යි ග්‍රෑම් මවුලට. මෞලික ස්කන්ධයෙන් වැඩි කළා බලන්න උත්තරේ පාසයෙන් ගන්න පුළුවන්. හරි උත්තරේ පාසයෙන් ගන්න පුළුවන්. පැහැදිලිව පේනවද ළමයි මොකක් හරි අවුලක් තියෙනවද කියන්නේ මොකක් හරි අවුලක් තියෙනවද වඩේ වහුව අපි යමු ඊළඟ වර්ගයට ඊළඟ වර්ගය වර්ගය 3 ලියගන්න වර්ගය 3 ස්කන්ධ ප්‍රතිශත තීරණය කිරීම ගොඩක් අමාරු කොටසක් නෑ ගොඩක් ලීසි කොටසක් අපිට ඉක්මනට කතා කරන්න පුළුවන් මේ කොටස ස්කන්ධ ප්‍රතිශත තීරණය කිරීම හරි බලමු මෙහෙම යූරියා කියන්නේ NH2CO NH2 මෙන්න මේ යූරියා වල සූත්‍රය ඔයගොල්ලෝ අනිවාර්යයෙන් මතක තියාගන්න එකපාරක් විභාග කරපු කට්ටිය නම් ඔයගොල්ලෝ අනිවාර්යෙන් දන්නවා පාස් පේපර් කරන්න ඉනෝගනික් ගානට මෙන්න මේ යූරියා වල සූත්‍රය දැන ගැනීම සහ යූරියා වල බස්මත් එක කරන ප්‍රතික්‍රියා අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕන තුලිත රසායනික සමීකරණ ලියන්න හරි බලන්න යූරියා NH2C දිත්තවන්ද NH2 සූත්‍රයෙන් නිරූපණය කෙරේ හරි
මෙහෙම ලියන්න. ඊට පස්සේ යූරියා සාම්පලයකින් 10 ග්‍රෑම් සපයා ඇත. යූරියා සාම්පලයකින් 10 ග්‍රෑම් සපයා ඇත. යූරියා සාම්පලයකින් 10 ග්‍රෑම් සපයා ඇත.